තියයි යෝජනා කරන්නේ. අනුර දිසානායක මැතිතුමා. අරු කතානායකතුමනි අනුර දිසානායක මැතිතුමා. ඔබතුමා මේ සභාව පොඩ්ඩක් පාලනය කරලා දෙනවා නම් හොඳයි. අනුර කුමාර දිසානායක මැතිතුමා යන්න. ඔබතුමා ගරු කතානායක කරුණාකර ඉඳගන්න ගරු කතානායකතුමනි සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික වාර්තාව හුදු මුදල් නීති පනතේ අවශ්‍යතාවයක් මත ඉදිරිපත් කරන්නක් පමණක් නොව මේ මොහොතේ රටේ ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳ මහජනතාවගේ අවබෝධය සඳහා වන පිළිබිඹුවක් වේ. ඒ අර්ථයෙන් 2020 ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව විසින් හෙළිදරව් කරන ලබන සමාජ ආර්ථික දත්ත පිළිබඳ ගැඹුරින් සලකා බැලිය යුතු තිබේ. රට දැවැන්ත ආර්ථික අර්බුදයක් කරා යමින් ඇති බවත් රටේ අනාගතය සම්බන්ධයෙන් ඇත්තේ අවදානම් සහගත පුරෝකථනයක් බවත් එයින් පෙනී යයි. විශේෂයෙන්ම රාජ්‍යයේ ණයබර වේගයෙන් ඉහළ යමින් ඇති බවද උද්දමන ඉහළ නගිමින් ඇති බවද රාජ්‍ය ආදායම් පහළ යමින් ඇති බවද ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදිතය පහළ ගොස් ඇති බවද විදේශ සංචිත පහළ වැටමින් ඇති බවද ජනතාවගේ මිලදී ගැනීම හැකියාව හැකිලෙමින් ඇති බවද ආහාර සුරක්ෂිතභාවය බිඳ වැටමින් ඇති බවද ඒ විසින් පෙන්වා දෙනු ලබයි. මෙම තත්ත්වය තුළ එම දත්ත විසින් පෙන්වා දෙනු ලබන ආර්ථිකයේ අවදානම් සහගත නැඹුරුව පිළිබඳව බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු බවත් ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් සිදු යුතු බවත් මම මේ ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු කතානායකතුමනි, අපිට මහ බැංකු වාර්තාව හරහා රටේ ආර්ථිකයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව දත්ත තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ වගේම ආණ්ඩුව සමහර දත්ත තොරතුරු විකෘතියට භාජනය කරලා තිබෙනවා. මාගෙන් කවුරු හරි නැගිටලා ඇහුවොත් විකෘතියට භාජනය කරපු තැනක් පෙන්වන්න කියලා මම බොහෝ තැනක් පෙන්වන්න ලෑස්ති. මගේ කාලය ඒකට දැන් මම වැය කරන්නේ නැහැ. ඒ නිසා එකක් මහ බැංකු වාර්තාව හරහා දත්ත තොරතුරු තිබෙනවා. රජයේ විකෘති කරන ලද සහ සංගවන තොරතුරු තිබෙනවා. ඊළඟ ගත්තොත් එදිනදා මහජනයාගේ ජීවිතයත් එක්ක මේ ආර්ථිකයේ ඇති වී තිබෙන ආකාරය පිළිබඳව පෙන්눔 කරමින් තිබෙනවා. ඒ සියලු සාධක වලින් පෙන්눔 කරන්නේ මෑත කාලේ දශක ගණනාවකට පසුව අපේ රට ගැඹුරු ආර්ථික අවදානමක් කරා ගමන් කරමින් තිබෙන බව. මා දන්නේ නැහැ සමහර අමාත්‍යවරු මුදල් ඇතිපදන් තිබෙන බවත් ඕනතරම් වියදම් කර හැකි බවත් පුරාජීරු දෙඩෙව්වාට සැබවින්ම අපේ රටේ ආර්ථිකයේ පතුල වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. ගරු කතානායකතුමනි, ශේෂ්ත්‍ර හතරක මේ අර්බුදය ආර්ථික අර්බුදය ප්‍රකාශනයට පත් වෙමින් තිබෙනවා. එකක් රාජ්‍ය ආදායම වේගයෙන් හීන වෙමින් තිබෙනවා. අනිත් එක නිෂ්පාදනය වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. අනිත් එක ආනයන අපනයන අතර පරතරය වෙළඳ හිගිය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. අනිත් එක විශාල ණය අර්බුදයක ගිලිලා තිබෙනවා. ගරු කතානායකතුමනි, මේ කරුණු හතර වෙන්වෙන්ව කිව්වත් මේවා එකිනෙකාට බලපෑම් කරමින් එකිනෙකා සමග එකිනෙක කරුණු සමග වෙලමින් ගැඹුරු ආර්ථික ඡණ්ඩ මාරුතයකට අපේ රට මුහුණ දී තිබෙනවා. දැන් ආණ්ඩුව මේ පිළිබඳ සැබෑ චිත්‍රය රටට ඉදිරිපත් කරමින් ඒ රාජ්‍ය කාර්යභාරය, පෞද්ගලික අංශයේ කාර්යභාරය, පුරවැසියාගේ කාර්යභාරය නිසි පරිදි ඉදිරිපත් කරමින් ජාතික සැලැස්මක් හැදුවේ නැත්නම් මේ අර්බුදය ඉතාමත් අවදානම් සහගත තත්ත්වයට පත් වෙන එක වළක්වන්න බෑ. මම ඔබතුමාට කරුණු කීපයක් කියන්නම් මේ තිබෙන වෙලාවට අනුව. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම ගත්තොත් අපි දන්නවා මේ 2021 වසරේ තමුන්නාන්සලා ඇස්තමේන්තු කළා තියෙනවා බිලියන 1961ක් උපයන්න රුපියල්. හැබැයි ගරු කතානායකතුමනි, පසුගිය මාස 4 අප්‍රේල් 30 දක්වා උපයා තිබෙන්නේ බිලියන 482යි. ඒ කියන්නේ ආණ්ඩුව බිලියන 1961ක් මේ වර්ෂයේ අපේක්ෂා කරත් ආදායම බිලියන 482යි වසරේ 3 උපයලා තිබෙන්නේ. එයින් පෙන්වු කරන්නේ බිලියන 1500 සීමාවේ රාජ්‍ය ආදායම පවතින බව. ඒ කියන්නේ මොකක්ද? බිලියන 1961ක් අපේක්ෂා කරත් බිලියන 1500 සීමාවේ මේ වසරේ ආදායම පවතිනවා. මා තවත් පැහැදිලි කරොත් ගරු කතානායකතුමනි, මෙම රාජ්‍ය ආදායම අප්‍රේල් මාසේ 30 දක්වා බිලියන 482ක් වෙනකොට ණය පොලි වාරිකය ගෙවන්න සිද්ධ වුණා බිලියන 366ක්. ණය වාරිකය ගෙවන්න සිද්ධ වුණා බිලියන 310ක්. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, භාණ්ඩාගාරයට බිලියන 482 ආදායමක් එනකොට බිලියන 676ක් ණය සහ පොලි වාරිකය ගෙවන්න සිදු වී තිබෙනවා. එයින් පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි බිලියන
194ක් කෝටි 19,400ක් ණය පොලි වාරික ගෙවීම වෙනුවෙන් ණය ලබා ගත යුතු බව. භාණ්ඩාගාරයට මාස 4ක් තුල ලැබෙන මුළු ධනය ණය පොලි වාරික වෙනුවෙන් වැය කරත් කෝටි 19,400ක් ණය පොලි වාරික වෙනුවෙන් නැවත මුදල් උපයා ගත යුතු තිබෙනවා. ඉතින් ආණ්ඩුවේ ආදායම ණය පොලි වාරිකයේ ගෙවීමට ප්‍රමාණවත් නැත්නම්කට පත් වී තිබෙනවා. තවත් මා මේක පැහැදිලි කරොත් ගරු කතානායකතුමනි ආසන්න වශයෙන් ගත්තොත් ආණ්ඩුවේ ආදායම බිලියන 482ක් වෙනකොට ආණ්ඩුවේ මුළු වියදම බිලියන 1678ක් වෙනවා. ඒ කියන්නේ කුමක්ද? ආණ්ඩුවේ දවසක ආදායම කෝටි 400ක් වෙනකොට ආණ්ඩුව දවසකට ණය ගවන්න සිද්ධ වී තිබෙනවා කෝටි 565ක්. දවසක ආදායම කෝටි 400ක් උපයගෙන දවසකට කෝටි 565ක ණයක් ගෙවන්න සිදු වී තිබෙනවා. ආණ්ඩුව බිලියන 462ක් උපයලා බිලියන 1600 ගණනක් වියදම් කරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා මේ ආදායම් හීනවීම තමුන්නාන්සලා විශේෂයෙන්ම පෞගේ අවුරුද්දේ ගනු ලැබූ බදු ප්‍රතිසංස්කරණ කිසිසේත්ම රටේ ආර්ථිකයට හෝ ජනතාවගේ ජීවන බර හෝ හැල්ලු කරන්න හේතු වී නැහැ. ඒ ඉතා කුඩා චෞර වලල්ලක් අතට ඒ බදු සහන ගලාගෙන ගියා. ආණ්ඩුවට ලැබිය යුතු බිලියන 600කට ආසන්න මුදල් ප්‍රමාණය තමුන්නාන්සලගේ බදු ප්‍රතිසංස්කරණ හේතු කොටගෙන රජයට අහිමි වී තිබෙනවා. ඒ නිසා තවත් මේ රාජ්‍ය ආදායම් වේගෙන් කඩා වැටෙමින් තිබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඊළඟ ගරුණීය කතානායකතුමන් ප්‍රධාන ප්‍රශ්නේ තමයි ආනයන අපනයන අතර ඇති වී තිබෙන ප්‍රශ්නේ. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ විවිධ ආනයන සීමාවන් දාලා අපේ ආනයන අපනයන අතර පරතරය $1 බිලියන 6ක සීමා කරගන්න සමත් වුණා. එය ඊට පෙර හා වසර හා සංසන්දනය කරලා බලනකොට $1 බිලියන 2ක වෙළඳ ශේෂයේ හිගේ අඩුවක් වාර්තා වුණා. වාහන ආනයන මුළුමුලින්ම නතර කරමින් කහ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයන නතර කරමින් මෝටර රථ අමතර කොටස් ආනයන නතර කරමින් විවිධ ආනයන බාධා ඇති කරමින් තමුන්නාන්සලා ආනයන සීමා ඇති කරගන්න හැදුවත් මේ පහුගිය මාස 4 ප්‍රතිඵලය කුමක්ද? පසුගිය මාස 4 ගරු කතානායකතුමනි භාණ්ඩ ආනයන කිරීම වෙනුවෙන් $1 මිලියන 6448ක් වැය වී තිබෙනවා. අපනයන ආදායම ලැබී තිබෙන්නේ මිලියන 3800යි. ඒ කියන්නේ $1 මිලියන 2948ක හිගයක් තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 3ක $1 බිලියන 3ක වෙළඳ හිගයක් පහුගිය මාස 4 ඇතුළත නිර්මාණය කරලා තිබෙනවා. ඒ කියන්නේ අවුරුද්දෙන් 3න් එකක වෙළඳ ශේෂයේ $1 බිලියන 3ක් වෙනකොට ගරු කතානායකතුමනි මේ අවුරුද්දට සංසන්දනය කරනකොට ආසන්න වශයෙන් බිලියන 8ත් 9ත් අතර වෙළඳ ශේෂයක් මේ අවුරුද්දේ මතුවීම ඉඩකඩ නිර්මාණය වෙලා තිබෙනවා. මා අහන්නේ මේකට තිබෙන පිළිතුර කුමක්ද? තමුන්නාන්සලා සියලු ආනයන තහනම් කරා. වාහන තහනම් කරලා තිබෙනවා. අමතර කොටස් තහනම් කරලා තිබෙනවා. සුවඳ විලුම් වර්ග තහනම් කරලා තිබෙනවා. කුසි යෙදවුම් තහනම් කරලා තිබෙනවා. රසායනික යෙදවුම් සියල්ල තහනම් කරලා තිබුණත් $1 බිලියන 3ක $1 කෝටි 300ක වෙළඳ හිගයක් මුල් මාස 4 වාර්තා කරනවා. ඒ කියන්නේ මේක $1 බිලියන 8ත් 9ත් අතර අර්බුදයක් හිගයක් මේ වසර අවසන් වෙනකොට ඇතිවීමේ ඉඩකඩ නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂම කරු කතානායකතුමනි මේ ප්‍රශ්නේදී අපි දන්නවා අපිට අපනයන ආදායමෙන් 25% සම්පූර්ණ කරන්න. අපනයන ආදායමෙන් 25% සම්පූර්ණ කරන්නේ කුසි ශේෂ්ත්‍රයේ. හැබැයි ගරු කතානායකතුමනි සිදු වී තිබෙන දේ තමයි ගිය අවුරුද්දේ ජුනි මාසය හා සංසන්දනය කළ බලනකොට මේ අවුරුද්දේ ජුනි මාසයේ අපේ රටේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් 14 ලක්ෂකින් අඩු වී තිබෙනවා. ගිය අවුරුද්දේ මාර්තු වලට වඩා මේ අවුරුද්දේ මාර්තු වැඩි. ගිය අවුරුද්දේ අප්‍රේල් වලට වඩා මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙ වැඩි. ගිය අවුරුද්දේ මැයි වලට වඩා මේ අවුරුද්දේ මැයි වල වැඩි. හැබැයි ගිය අවුරුද්දේ ජුනි වලට වඩා මේ අවුරුද්දේ ජුනි වල කිලෝග්‍රෑම් ලක්ෂ 14ක තේදළු අඩු වී තිබෙනවා. ඇයි අඩු වුනේ? මොකද්ද හේතුව? විශේෂ ස්වභාවික හේතුවක් නෙවෙයි ගරු කතානායකතුමනි. මේ ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳ නිසි කළමනාකරණයක් සැලැස්මක් නැතිවීම හේතු කොටගෙන ඒ පොහොර සඳහා අවශ්‍ය නැ යෙදවුම් තහනම් කිරීම හේතු කොටගෙන මේ ජුනි මාසයේ සිට තේ වගාවට එක බලපෑම් ඇති කරමින් තිබෙනවා. මේක ඊළඟ ජුලි වෙනකොට අගෝස්තු වෙනකොට විශාල කඩාවැටීම් ලක් වෙනවා. විශේෂඥයින් හඳුන්වා දෙනවා ගරු කතානායකතුමනි අපේ රටේ තේ වලින් $1 බිලියන 1.3ක ආදායමක් ලැබෙනවා. මේ $1 මිලියන 650 දක්වා දෙකෙන් පංගුවකින් අඩුවීමේ අනතුරකට අපි මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ වෙළඳ ශේෂය පියවා ගැනීම සඳහා තිබෙන පිළිතුරු කුමක්ද? ඊළඟ ප්‍රධානම ප්‍රශ්න බවට පත් වී තිබෙන්නේ රාජ්‍ය ණය. අපි දන්නවා විශාල රාජ්‍ය ණය උගුලකට අපේ රට හිර වෙලා තිබෙනවා. උදාහරණයක් ගත්තොත් විශේෂයෙන්ම 2020 අවසන් වෙනකොට අපේ රටේ ණය ප්‍රමාණය බිලියන 13,031යි. ආසන්න වශයෙන් ගත්තොත් ට්‍රිලියන 13යි. හැබැයි 2021 අප්‍රේල් මාස වෙනකොට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 16.3 දක්වා වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 3.3කින් කෝටි 3,30,000කින්
මේ මාස 16 ඇතුළත අපේ ණය ප්‍රමාණය වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් එක පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය ලක්ෂ 1.5කින් වැඩි වී තිබෙනවා. මාස 16ක් ඇතුළත පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය ලක්ෂ 1.5කින් වැඩි වී තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 3,30,000කින් මේ මාස 16 ඇතුළත අපේ ණය පංගුව වැඩි වී තිබෙනවා. ඔබ කල්පනා කරලා බලන්න. 1950 දී අපේ ණය ප්‍රමාණය ගරු කතානායකතුමනි කෝටි 100යි. 1950 දී කෝටි 100ක ණය හිගයක තිබුණු රට අද මාස 16ක් ඇතුළත එහි ණය පංගුව විතරක් කෝටි 3,30,000කින් වැඩි වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. තමුන්නාන්සේලාගේ භාණ්ඩාගාරය අපවෙමි. අපකර හරහා රාජ්‍ය ආයතන ණය අරන් තිබෙනවා. අපකර හරහා රාජ්‍ය ආයතන වල ගත්තු ණය ප්‍රමාණය ට්‍රිලියන 1.4යි කෝටි 1,40,000යි. ඒක නේ ඔක්කොම ගත්තොත් මොකද දේව රාජ්‍ය ණය. ආසන්න වශයෙන් ගත්තොත් රාජ්‍ය ණය ඒ කියන්නේ ට්‍රිලියන 17.7 දක්වා වර්ධනය වී තිබෙනවා. විශාල ණය උගලක අපි හිර වී තිබෙනවා. මේකේ ප්‍රධානම ගැටලුව මුහුණ දී තිබෙන්නේ දේශීය ණය නම් තමුන්නාන්සේලා බියගම ෆැක්ටරියට පින් සිද්ධ වෙන්න. දැන් තමුන්නාන්සේලා උදේ හවා මල් පූජා කරන්න ඕන තැනක් තිබෙනවා. උදේ හරහා වන්දනා කරන්න ඕන තැනක් තිබෙනවා. උදේ හවා ගිහලා හඳුන් කුරු පත්තු කරන්න ඕන තැනක් තියෙනවා. ඒ වෙන කිසි තැනක් නෙවෙයි බියගම මුදල් අච්චු ගන්න ෆැක්ටරිය. ඒ බියගම මුදල් ගන්න අච්චු ගන්න ෆැක්ටරිය හරහා දේශීය ණය වලට මොනවා හරි කරගන්න පුළුවන්. තමුන්නාන්සේලා පෞගේ අප්‍රේල් මාස වෙනකොට ට්‍රිලියනයක් මාස 16ක ඇතුළත ට්‍රිලියනක් මුදල් අච්චු ගහලා තියෙනවා. කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගහලා තියෙනවා. මොකද්ද? වඳින්න ඕන කොතෙන්ද? බියගම මුදල් ෆැක්ටරියට. ඒ විතරක් නෙවෙයි එක දිනයක් ඇතුළත බිලියන 221ක්. ඒ කියන්නේ කෝටි 22,100ක් මුදල් අච්චු ගහලා තියෙනවා පසුගියදා. ඒකෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? නේද? දේශීය ණය පියවා ගැනීම සඳහා ඇතිතරමට මුදල් අච්චු ගන්න පුළුවන් නෙවෙයි. හැබැයි අපේ ණය පංගුවෙන් 47ක් ලංකාවේ පළමු වතාවට අපේ මුළු ණය වලින් 47කට ආසන්න ප්‍රමාණයක් විදේශීය ණය බවට පත් වී තිබෙනවා. අපේ විදේශීය ණය පංගුව ඇවිල්ලා ඩොලර් බිලියන 35.1ක් බව අප්‍රේල් මාසේ 30 වෙනිදාට වාර්තා වෙනවා. අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට මේ අවුරුද්දේ අපේ විදේශීය ණය පංගුව ආණ්ඩුවක් හැටියට මා කියන්නේ පෞද්ගලික සමාගම් අරන් තියෙන ණය නෙවෙයි. මා කියන්නේ රාජ්‍ය ආයතන වලින් අරන් තියෙන ණය නෙවෙයි. පෙට්‍රෝලියම් එක වෙනම ඩොලර් ණය අරන් තියෙනවා. විදුලි බල මණ්ඩලය වෙනම ඩොලර් ණය අරන් තියෙනවා. ඒවා පස්සකින් තිබ්බත් මධ්‍යම ආණ්ඩුව විතර ඩොලර් ණය ප්‍රමාණය බිලියන 35.1ක් වී තිබෙනවා මේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට. එහෙනම් ලංකාවේ පළවෙනි වතාවට මුළු රාජ්‍ය ණය පංගුවෙන් 47ක් විදේශීය ණය බවට පත් වී තිබෙනවා. ඒ විදේශීය ණය වලුත් ගරු කතානායකතුමනි ඒ විදේශීය ණය වලුත් විශාල ණය පංගුවක් ජාත්‍යන්තර සූරි බැඳුම් කර හරහා අරන් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 15ක් තිබෙනවා. ඒ කියන්නේ 40ක් මුළු ණය වලින් විදේශීය ණය වලින් 40ක් සූරි බැඳුම් කර හරහා 2007 වෙනකන් අපි සූරි බැඳුම් කර හරහා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ ණය ගත්තේ නැහැ, වාණිජ ණය ගත්තේ නැහැ. අපි 2007 වෙනකන් එහෙම ණය ගත්තේ නැහැ. හැබැයි 2007 මහා බැංකුව අධිපතිවරයා හැටියට වර්තමාන රාජ්‍ය මුදල් අමාත්‍යවරයා අපි සල්ලි හොයාගන්න විවෘත වෙළඳපොළට යනවා කියලා සූරි බැඳුම් කර හරහා ණය ගත්තා. ගරු කතානායකතුමනි සූරි බැඳුම් කර හරහා ගන්නා ලද ණය විශාල පොලි අනුපාතිකයන්ට අපිට ගන්න සිදු වුණා. ඒ උගුලේ අද අපි හිර වී තිබෙනවා. මේ ජුලි මාසේ අපි ගෙවනු ලැබුවා ඩොලර් බිලියන ජුලි මාසේ 27 වෙනිදා ඩොලර් බිලියනක සූරි බැඳුම් කරයක් අපි ගෙවනු ලැබුවා. හැබැයි අපිට ජනවාරි මාසේ තව මිලියන 500ක් ගෙවන්න තිබෙනවා. ලබන අවුරුද්දේ ජුලි මාසේ 18 වෙනිදා තව ඩොලර් මිලියන 1000ක් ගෙවන්න. ඩොලර් මිලියන 10 ඒ කියන්නේ බිලියනයක් ගෙවන්න තියෙන ඩොලර්. ඒ කියන්නේ ඩොලර් මිලියන 1500ක් ලබන වසරට අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා මේ විදේශ ණය උගුලේ අපි අද හිර වී තිබෙනවා. තමුන්නාන්සේලා ගරු කතානායකතුමනි අද අපිට සතුටු වෙන විදේශ සංචිතක ප්‍රමාණය කොච්චරද? මම දැනගන්න කැමති මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට කියනවා නම් අද වන විට හෝ ආසන්නම තමුන්නාන්සේට ඉදිරිපත් කරගේ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්න 27 වෙනිදාට පසුව ජුලි 27 වෙනිදාට පසුව විදේශ සංචිත කොච්චර තියෙනවද කියලා. ඒක අපි දැනගන්න කැමති. මම දැක්ක ආටිකල මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මාධ්‍යවේදියෙක් මේ ප්‍රශ්නේ අහනකොට ඔහු ප්‍රශ්නේ මඟ හරිනවා. ඔහු කියන විදේශ සංචිත නිතරම උච්චාවචන වෙනවා, නිතරම අඩු වෙනවා, වැඩි වෙනවා. ඒ නිසා කියන්න බෑ කියන එක වැරදි. මාහනේ ජුලි මාසේ 28 වෙනිදාට කොච්චරක් තිබ්බද කියන්නේ. මා උපකල්පනය කරනවා බිලියන 2.5 3ක් අතර මුදල් ප්‍රමාණයක් තමයි තියෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඩොලර් බිලියන 2.5 ඩොලර් බිලියන 3ක් අතර මුදල් ප්‍රමාණයක් තමයි විදේශ සංචිතවල ඇත්තේ කියලා මම උපකල්පනය කරනවා. ඔබතුමා කියන්නේ ඒක එහෙම නෙවෙයි නම් ඒක නෙවෙයි කියලා. ඒ විතරක් නෙවෙයි තමුන්නාන්සේ මේ රටේ භාණ්ඩාගාර account එක දුවන්න OD එකකින් බැංකුව අයිරාවකින් කොච්චර බැංකුව අයිරාවක් තියෙනවද? භාණ්ඩාගාරේ බැංකුව අයිරාව අද වෙනකොට රුපියල් බිලියන 620යි. ඒ කියන්නේ භාණ්ඩාගාර account එක කෝටි 62ක බැංකුව අයිරාවකින් දුවන තැනකට රට පත් වෙලා තිබෙනවා. මේක තමයි රටේ ආර්ථිකය. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි දැන් මේ ඉදිරි මාස 4ක් කාලය ඇතුළත ඩොලර් බිලියන 1.3ක් අපි ගෙවිය යුතු තිබෙනවා. ඩොලර් බිලියන 1.3ක් අපිට ඕන ණය ගෙවන්න. ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක් අපිට ඕන භාණ්ඩ ගේන්න. ඩොලර් බිලියන 4.3ක අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ කරුණු දෙකට පමණ ණය ගෙවීම සහ භාණ්ඩ ගෙන්වීම සඳහා පමණක් අතිරේක වශයෙන්
ඒ කියන්නේ ආනයන අපනයන අතර පරතරය අපි හදපුවාම $3 බිලියන 3ක් එන්න ඉඩ තියෙනවා මේ අගෝස්තුසේ දෙසැම්බර් දක්වා. ඒ කියන්නේ අපිට එතෙන් $1 බිලියන 3ක් අවශ්‍යයි. ණය ගෙවන්න $1 බිලියන 1.3ක් අවශ්‍යයි. ඒ කියන්නේ $1 බිලියන 4.3ක් අවශ්‍ය වී තිබෙනවා. ඍජු මේ ගෙවීම් දෙක සඳහා පමණක්. මා දැනගන්න කැමති කොහෙන්ද හොයන්නේ? ගරු මුදල් අමාත්‍යවරයා පෞගේ ළමාදයක්ක ප්‍රකාශ කළ තිබෙන ඔහුගේ ට්විටර් ගිණුම හරහා එහිදී ඔහු කියනවා බංග්ලාදේශයෙන් ලබා ගන්න හුවමාරු මුදල $2 මිලියන 250ක් ලබාගත හැකි වේ කියලා උපකල්පනය කරනවා. මා දන්නේ නැහැ බංග්ලාදේශය දැනට ඒ පිළිබඳ කවර ස්ථාවරක දින කියලා නිශ්චිත පිළිතුරක් මේ පාර්ලිමේන්තුවට දෙන්න ඕන. ඊළඟ කෙනා ඉන්දියාව තව $1 මිලියන 400ක හුවමාරු ණය මුදලක් ලබා දෙවි කියලා. හැබැයි ඉන්දියාව සාමාන්‍ය මේක ලබා දෙනවා. ඒක තියෙන බැඳීමක් අපිට ඒක ලබා දෙනවා. හැබැයි ඒක මාස 6ක හුවමාරුව. මේ අගෝස්තු මාසේ ගත්තොත් අපි දෙසැම්බර් ලබන අවුරුද්ද පෙබරවාරි මාසේ ගෙවන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට මේ සමාජික රටක් නිසා මිලියන 800ක් ලැබීමේ ඉඩක් තිබෙනවා. ඊට අමතරව චීනෙන් තමුන්වහන්සේලා $1 මිලියන 300ක් ලබා ගැනීමේ සලස්මක් තිබෙනවා. ඊළඟ කරු මුදල් අමාත්‍යවරයා තමන්ගේ පණිවිඩයේදී කියනවා $1 මිලියන 200ක් වෙළඳපොලෙන් මහ බැංකුව උපයා ගන්න බව. මා දන්නේ නැහැ වෙළඳපොලෙන් කොහෙන්ද ගන්න කියලා. වෙළඳපොලේ විශාල ඩොලර් හිගයක් මතු වී තිබෙනවා. කතානායකතුමා ඔබතුමා දන්නවා සාමාන්‍ය නිල බැංකුවල ඩොලරයක හුවමාරු වගේ ඩොලරයේ හගේ රුපියල් 202 වුණත් අද කළු කඩේ අද 235-40 දක්වා වර්ධනය වී තිබෙනවා. ඉතින් කොහින්ද මිලදී ගන්නේ? ඒ නිසා තමුන්වහන්සේලා සුරංගනා ලෝකයක් හදන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ දත්ත ඔක්කොම ඇතුලේ පෙන්눔 කරමින් තිබෙන්නේ අපි විශාල ණය උගලක හිර වෙමින් ණය ගෙවා ගැනීමේ අර්බුදයකට ලක් වෙමින් තිබෙන රාජ්‍යයක් බව. මොකද කරන්න තිබෙන්නේ? තමුන්වහන්සේලා නැවත කරන්නේ ආනයන සීමා කරන්න. හැබැයි මේ මහ බැංකුව මේ පහුගේ මුදල් අමාත්‍යාංශ වාර්තාවම කියන්නේ මොකද්ද? මේ ආනයන සීමා කිරීම නැවත ආර්ථිකයට බලපෑමක් ඇති කිරීමෙන් තිබෙනවා. උදාහරණයකට ගත්තොත් වාහන ආනයන හරහා උපයා ගන්නා ලද ආදායම 2020 මුල් මාස 4 ඇතුළත රුපියල් බිලියන 33යි. හැබැයි මේ අවුරුද්දේ රුපියල් බිලියන 7යි. ඒ කියන්නේ මොකද්ද? ආනයන සීමා නැවත ආර්ථිකයට බලපෑමක් ඇති කරමින් තිබෙනවා. ඒ නිසා මේක එකට ගැට ගැහුණු වෙළඳ ශේෂයේ ණය අර්බුදයේ නිෂ්පාදනය කඩා වැටීම ඒ වගේම රාජ්‍ය ආදායම අහිමිවීම මේ කියන කරුණු හතර එකට වෙලෙමින් එකට වේගවත් ඡණ්ඩ මාරුතයක් හැටියට අපේ රටේ ආර්ථිකයේ බලකණු සුණු විසුණු කරමින් ගමන් කරමින් තිබෙනවා. මේ තත්ත්වය රට කියන්නේ මුදල් අමාත්‍යවරයා. මේ තත්ත්වය රට ඉදිරිපත් කළ යුතු තිබෙනවා. මේ තත්ත්වය තමුන්වහන්සේලා මොකද කරන්නේ? ඒවා කිසිසේත්ම ගරු කතානායකතුමනි මෙවැනි තත්ත්වයක් තිබෙනවායි කියලා කල්පනා කරමින් රටක් පාලනය කරන බව පෙන්වන්නේ නැහැ. මම ඔබතුමාට උදාහරණ කීපයක් කියන්නම්. මේ රාජ්‍ය ආයතනවල රාජ්‍ය ආයතන 19ක පාඩුව. මේ රාජ්‍ය ආයතන 19 මේ මුල් මාස 4 පාඩුව බිලියන 82යි. කෝටි 8200යි. තමුන්වහන්සේලා කියන ගුරුවරුන්ට පඩි වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ බිලියන 56යි. හැබැයි මේ රාජ්‍ය ආයතන 19ක පළවෙනි මාස 4 පාඩුව රුපියල් බිලියන 82ක් බවට පත් වී තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 240 ඉක්මවනවා. කෝටි 2,40,000 ඉක්මවනවා මේ වසර අවසන් වෙනකොට. මොකද තවගන්න. ඉතින් මෙවැනි දේ ඒකේ ඔබතුමා දන්න යාලංකායතන පාඩුව. යාලංකායතන පවරාගත්තු දවසේ සිට අද මේ වෙනකොට පාඩුව බිලියන 370යි. ඒ කියන්නේ කෝටි 37,700යි. බිලියන 370යි. කෝටි 37,000යි. අපි අහනවා එහෙම ආයතන නඩත්තු කළ යුතුද? පළවෙනි මාස 4 යාලංකයේ පාඩුව බිලියන 24යි. කෝටි 2,400යි. පළවෙනි මාස 4 තෙල් සංස්ථාවේ පාඩුව බිලියන 45යි. කෝටි 4,500යි. මොකද්ද සිදු වී තිබෙන්නේ? රටේ රාජ්‍ය ආයතන මහා බරක් බවට පත්වෙච්ච ආයතන බවට පත් වී තිබෙනවා. මොකක් නිසාද? තෙල් සංස්ථාව පාඩු වෙමින් තිබෙද්දී සේවකයෝ ලැයිස්තු වලට පැටවුවා. බැඳෙව්වා. CPSTL ආයතනයට 100කට ආසන්න ප්‍රමාණයක් සේවක දැම්මා දේශපාලන ලැයිස්තු වලින්. ආයතන කඩා වැටෙනවා. හැබැයි දානවා දේශපාලන ලැයිස්තු වලින්. තෙල් සංස්ථාව විතරක් රාජ්‍ය බැංකු දෙකට ණය ප්‍රමාණය ගරු කතානායකතුමනි බිලියන 670යි. කෝටි 67,000ක්. ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තෙල් සංස්ථාව ණයයි. කාගේද මේ මහජනයාගේ තැන්පතු? තැන්පත් කළා මොකද කරලා තිබෙන්නේ? තෙල් සංස්ථාව තෙල් වලට ලංකා බැංකුවේ මහජන බැංකුවේ ණය අරන් තිබෙනවා. ඒවා කොයිද සංවර්ධනයට යන්නේ? කොයිද යොදවන්නේ යන්නේ? තෙල් සංස්ථාව බිලියන 670ක් ණයකරු බවට පත් වෙලා තිබෙනවා. එයා ලංකා ආයතනයේ පවරාගත්තු දවස් ඉඳන් බිලියන 370ක ණයකරුවෙක් බවට පත් වී තිබෙනවා. මේකයි රටේ තත්ත්වය. ඒ නිසා මේ ආයතන වල බරත් මේ ආර්ථිකයට මා හෙණයක් හැටියට පාත් වෙමින් තිබෙනවා. දැන් තමුන්වහන්සේලා මොකද්ද කරන්න ඕන? ගරු කතානායකතුමනි පළමු කොට මා කියන්නේ මේ පිළිබඳව සැබෑ තත්ත්වය තමුන්වහන්සේලා මේ රට පළමු කොටම ඉදිරිපත් කරන්න. ඒක තමයි 1. 2 මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා. පළමු කොටම රාජ්‍ය කාර්යක්ෂම කිරීම සහ මුදල් නාස්තිය වංචාව දූෂණය තිත තැබීම සඳහා වේගවත් සලස්මක් හදන්න. මෙච්චර රාජ්‍ය ආදායම අඩු වෙමින් තිබීදී තමයි
කිලෝග්‍රෑම්